කෙසු පිහිටයි ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ අපි ඉරුදින බයිබලීය මෙනෙහි කිරීමට අපි ඇතුළු වෙමු. සුළු මොහොතක් අපේ හදවත් අපි ස්වාමීන් වහන්සේ තුල එකඟ කරගමු. ජීවමාන ජේසුනි මරණේ බිය මරණේ බලය පාපේ විපාකය සුණු විසුණු කළා ඔබ වහන්සේගේ කරුණාවේ දෑත්වලට අපේ ජීවිත මෙසේ බාර කරනවා. ජේසුනි ඔබ වහන්සේ මරණේ බින්ද උත්තාන ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේ අද දවසේත් අපි මුහුණ දෙන අපගේ මරණීය අත්දැකීම් අපව කලම්බීමට ලක් කරන අපගේ පරිසරයේ අතුලාන්තයේ අවට සිදුවන සිදුවීම් තුල ඇතිවෙනා වූ සියලු කම්පනයන් ස්වාමිනී අභිභවා ජය ගන්න ඔබ වහන්සේගේ ප්‍රාණයාණන් වහන්සේගේ බලය අපි තුල ඉෂ්ට සිද්ධ කළ මැනව ස්ථාපිත කළ මැනව අපව නිදහස් කළ මැනව ජේසුනි ආමෙන්. හොඳයි. අපි අද දවසේ මෙනෙහි කරන්නේ මැයි මාසයේ 2 වෙනිදා ඉරුදින උත්තාන සමයේ 5 වන ඉරුදින දෙවියන් වහන්සේගේ වචනය. අපි දකිනවා ජෝම්තුමාගේ සුවිශේෂී 15 වෙනි පරිච්ඡේදයේ 1 සිට 8 දක්වා සබෑ මිදිවැල මමය මාගේ පියාණන් වහන්සේ උද්‍යාන පාලකයානෝය. උන්වහන්සේ මා තුල ඇති පල නොදරන සියලු අතු කපා හරිනසේක. පල දරන සියලු අතු වඩා පලදරන පිනිස පාහිනසේක. බලන්න ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ මේ ඉරුදින දෙවියන් වහන්සේගේ සුපුවතේ උන්වහන්සේ ඊටමත් අලංකාර උපමා රූපකයක් භාවිතා කරනවා. යේසු කියනවා මම මිදිවල ඔබ එහි අතුය කියලා. දැන් මේ මිදිවල පිළිබඳව අපිට පුංචි ප්‍රතිරූපයක් චිත්‍රයක් මවා ගන්න අවශ්‍යයි. ලංකාවේ එදිනෙදා අපේ පරිසරයේ අපිට මිදිවල සාමාන්‍යයෙන් ගොඩාක් සමීප අත්දැකීමක් නොවුනත් අපි දකිනවා ගොඩාක් විදේශීය රටවල් වල යුරෝපේ රටවල් වල මේ අපේ ගොවිතැන් කටයුතු අපේ කුඹුරු යායවල් වගේ තමයි මේ මිදි වතු තියෙන්නේ. ඇත්තටම මිදි වැල ගත්තත් එහෙම ඒ මිදි වැල අවුරුදු ගාණක් පරණ මිදි වතු තියෙනවා. ඒ මිදි වැල බොහොම ඇඹරිච්ච මහා ඝනකම් නැත්නම් දැඩි වැලක් පොළවට බද්ධ වෙලා තියෙනවා. ඒ වගේම යම්කිසි රිටක් ආධාරයෙන් ඉහළට වර්ධනය වෙලා තියෙනවා. තිරස්ව ලණු වගේ දේවල් නැත්නම් කම්බි වගේ දේවල් මිදි වතු වල ඇදලා තියෙනවා. හැම මිදි වැලක්ම හොඳට පැහැදිලිව පේනවා පොළොවට බද්දයි මුල් වලට බද්දයි. එය ඉහළට වර්ධනය වෙලා ඊට පස්සේ දෙපැත්තට අතු බෙදිලා ගිහිල්ලා තියෙනවා. දැන් මේ අතු මිදි වැල පොළොවෙන් එන මුල් එක්ක සම්බන්ධ මේ බොහොම ශාස්ත්‍රීක මිදි වැල කියන මේ කොටස ඇඹරිලා තියෙන මේ කොටසත් එක්ක හරහට ගමන් කරන වැල් ගොඩාක් තියෙනවා. මීටර් 20ක් 30ක් අතර ප්‍රමාණයක් ඒ වැල ගමන් කරනවා. ලං වෙලා බැලුවම සමහර වෙලාවට මිදි වැල පැහැදිලිව පෙනුනත් එහි අතු හොයාගන්න අමාරුයි. හේතුව එවැනි වැල් කීපයක් තියෙනවා ළඟ අතු ඈතට යනවා. හරියට බැලුවොත් එහෙම මේ අත්
අත මොන මිදි වලටද සම්බන්ධ කියලා හොයාගන්න බැරි තරම්. ඒක ප්‍රායෝගිකව මම ඉන්න අවට පරිසරයේ දකින්න දෙයක් තමයි මම ඉන්න පුංචි කුටියේ ඉදිරියේ තියෙනවා චෙරි ගහක්, ජෑම් ගහක්. ඒ ජෑම් ගහට සම්බන්ධව තියෙන වැල් දෙකක් තියෙනවා, කහපාට මල් එන වැලකුයි තමිලි පාට මල් එන වැලකුයි. දැන් මේ වැල් දෙකම එක ළඟ තමයි පිහිටලා තියෙන්නේ. නමුත් ඒකේ අතු හොයාගන්න බැරි තරම් හේතුව හැමතැනම විසිරිලා මල් විතරයි පේන්නේ. හැබැයි ඒ වැල නැත්නම් මල් වැල් වල මුල් එක්ක බැලුවම හොඳට පැහැදිලිව පේනවා ඒකේ කඳ, ඒ වැලේ කඳ. නමුත් ඊට පස්සේ අතු හැමතැනම ගිහිල්ලා මේ මොන වැලේද කියලා හොයාගන්න බැරි තරම් ඈතට විහිදිලා. දැන් ඒ වගේ දෙයක් තමයි අපිට පැහැදිලිව මවා ගන්න වෙන්නේ ජේසු කියනකොට සැබෑ මිදිවැල මමය මාගේ පියාණන් වහන්සේ උද්‍යාන පාලකයා නොය. උන්වහන්සේ මා තුල ඇති ඵල නොදරන සියලු අතු කපා හරිනසේක. දැන් ජේසු අපිට මතක් කරනවා මේ චිත්ත රූපය හොඳට මවා ගන්න කියලා. මොකක්ද? පොළොවෙන් මුල් වලට සම්බන්ධව වැලක් තියෙනවා. ඒ කියන්නේ කොඳුනාරටිය නැත්නම් ඒ වැලේ කඳ වගේ ප්‍රමාණයක්. ජේසු කියනවා ඒ මමයි. එතකොට මම තමයි මිදි වැල. පොළොවෙන් එහෙම නැත්නම් ජීවය ප්‍රාණයන් වහන්සේගේ ජීවය දෙන මහ කොඳුනාරටිය මමයි. මගේ පියාණන් තමයි උද්‍යාන පාලකයා. එහෙම නැත්නම් මේ මුළු මිදිවත්තම එහෙම නැත්නම් මේ මුළු පොළොවම අයිතිකරු. අපි ඔබ සහ මම එහි අතු. හැබැයි ජේසු කියනවා මා තුල ඵල නොදරන සියලු අතු කපා හරිනසේක. දැන් මොකක්ද මා තුල ඵල නොදරන අතු කියන්නේ? දැන් මේ මිදි වැලට ලං වෙලා බැලුවම පේනවා මේ මිදි වැලට සම්බන්ධ අතු ගොඩාක් ඈතට ගමන් කරනවා. නමුත් සමහර අතු වල මේ මිදි ඵලදාව මිදි ගෙඩි එන්නේ නැහැ. හැබැයි අතු ඈතට ගිහිල්ලා මීටර් 20ක් 30ක් වගේ ඈතට ගිහිල්ලා මේ කම්බියේ පැටලි මත මේ ලණුවේ පැටලි ගිහිල්ලා. උන්වහන්සේ කියන මා තුල ඵල නොදරන සියලු අතු මිදිවලට සම්බන්ධ වෙලා තිබ්බත් සමහර අතු තියෙනවා ඒවල ඵලදාව නැහැ. මොකක්ද ඒකේ තේරුම? අපි දන්නවා සාමාන්‍යයෙන් මුලකින් උරාගෙන ගන්න ආහාර ඒ මිදිවල තුලින් අතු වලට ගමන් කරන. ඒතර ඒ අත්තේ තියෙනවා ආහාර ගෙනියන මූලික කඳ ප්‍රමාණය. එහෙම නැත්නම් මූලික අපි කියනවා ඒ වටරවුමක් වගේ තියෙන. එහෙම නැත්නම් ඒ වැලේ තියෙන පොත්ත. එතකොට සමහර වැල් මිදිවලට සම්බන්ධ මිදිවැලේ අතු ඈතට ගියාට ඒකේ පොත්ත ඊටමත් සිනිඳුයි ඝනකමක් නැත. කෑම හරියට ආහාර ගමන් කිරීම සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඵලදාවක් නැහැ. ගෙඩි එන්නේ නැහැ. නමුත් ලස්සන්ට තියෙනවා. වහන්සේ මොකද්ද කියන්නේ? අපේ ජීවිතවල ක්‍රිස්තියානි කියලා, පෞල් පොතේ නම තියෙනවයි කියලා, අපි කතෝලිකයි කියලා, ඉරිදා පූජාවට යන, බාරහාර කරන, ඔක්කොන්ටම පේන්න, ප්‍රසිද්ධියේ පෙනී ඉන්න, එහෙම නැත්නම් gedara පහන පත්තු කරන, යාඥා කරන මිනිස්සු ඕන තරම් ඉන්නවා. ඵල දරන්නේ නැහැ. මොකක්ද මේ ඵල දැරීම කියලා කියන්නේ? ඵල දැරීම නැහැ කියලා කියන්නේ ජේසුගේ ජීවිතයෙන් උරාගෙන ලබා ගන්න ආහාරය, දිව්‍යමය ශක්තිය අනිත් අයට දෙන්නේ නැහැ. දැන් අපි දන්නවා ගසක් ඵල දරන්නේ. ගසක් ඵල දරන්නේ ගසට නෙමෙයි. දැන් මිදිවැලේ අතු වලින් එන ඵලදාව මිදිවැලට නෙමෙයි, අනිත් අයට. ඔබ මම
කොච්චර දුරට පළදැරීමක් තියෙනවද කියලා දැනගන්න පුළුවන්. අනිත් අයට මගේ ළඟින් ඉන්න අම්මා තාත්තට ස්වාම පුරුෂයාට බිරිඳට ආදරය කරන අයට අසල්වැසියන්ට මම වැඩ කරන ස්ථානයේ මම ඉන්න තැන මගේ ප්‍රදේශයේ මගේ ගමේ මගේ රටේ ඉන්න අයට මම මොනතරම් රසයක් ජීවයක් දෙනවද? දැන් මේ දවස්වල මට බොහෝ පුද්ගලයන් මුණ ගැහෙනකොට ඊයේ පෙරේද මේ දවස්වල සමහර අයගේ මූණ වල තියෙන මහා බයක් ලොකු අනාරක්ෂිතකම ගොඩාක් අය කියන දෙයක් තමයි අම්බෝ ෆාදර් දැක්කද ඉන්දියාවේ පිච්චෙන හැටි හොඳයි අසල් වැසියන් පිළිබඳව සහ කම්පනයක් අපිට තියෙන්න අවශ්‍යයි. අපි දකිනවා ඉන්දියාව පෙන්눔 කරේ ෂයිනින් ඉන්දියා කියලා මහා ධනේශ්වර ක්‍රමයක්. හැමදේම ආඩ්‍ය ඉතාමත් ඇමරිකාවත් එක්ක අත්වැල් බැඳගත්ත මෝදිගේ පාලන ක්‍රමය පෙන්වුවේ මහා සංවර්ධනයක්. හැබැයි මෙවැනි වූ වසංගත රෝග පීඩා ඉදිරියේ පෙන්වනවා ඉන්දියාවේ තියෙන ක්‍රමය මොනතරම් ද්‍රව්‍යාත්මක වුණත් ඒව වලට මුහුණ දෙන්න තරම් යටිතලයන් සෞඛ්‍ය සම්පත් මිනිස්සු අතර තියෙන ඒ සම්පත් වල තියෙන විශේෂත්වය එහෙම නැත්නම් තියෙන හැකියාවන් කොච්චර දුබලයිද කියලා. ඒ නිසා එවැනි රටවල් පිළිබඳව ඇතිවන සහකම්පනය දුක හොඳයි. නමුත් නිරන්තරයෙන් මේ දවස්වල ප්‍රවෘත්ති සහ වීඩියෝ ක්ලිප් සහ සමාජ මාධ්‍යයන් බලලා ගොඩාක් මිනිස්සු හෙම්බත් වෙලා බය වෙන්න අපි ඔක්කොමලා ප්‍රතිශක්තිය දුර්වල වෙච්ච ඊටමත් වියවුල් සහගත බයින් පිරිච්ච කම්පණයෙන් කේන්තියෙන් කඩාවැටීමෙන් මානසික ආතතියෙන් පිරිච්ච මිනිස්සු බවට පත් වෙනවා. සහ කම්පණය අවශ්‍යයි. අනිත් අයගේ දුක තේරුම් ගන්න එක, අනිත් අයගේ දුක දැනගන්න එක අවශ්‍යයි. සහ අපිට කරන්න පුළුවන් දේ කරන එක සහ මොර ගහන එක දෙවියන්ට. නමුත් උදේ ඉඳන් හවස වෙනකම්ම කී දෙනෙක් මැරිලාද? අද කී දෙනෙක්ද වාර්තාව නැහැ. මේක ඇවිල්ලා ක්‍රීඩාගාරයක ඉන්න ක්‍රීඩා ලෝලීන් ක්‍රීඩා පිටියේ ලකුණු කීයක් ගන්නවද කියලා බලන තරංගයක් නෙමෙයි. නමුත් අද ගොඩක් වෙලාවට මාධ්‍යෙන් ඒ දේ ඇති කරනවා. මිනිස්සු තුළ විවිධ භීතීන් ඇති කරනවා. පාලනය සමහර වෙලාවට රටක පාලන තන්ත්‍රය මිනිස්සුන්ව බය කරන්න සියල්ල අමතක කරලා දාන්න ගොඩාක් මිනිස්සුන්ව කනබන ප්‍රවෘත්ති අපි දකිනවා. ආදරම්මේ තාත්තේ දුවේ පුතේ ජේසුස් අපිට කියනවා ඔබ පළදරනවා නම් මිදිවලට සම්බන්ධයි නම් මිදිවලේ අතු ඒ පළදරනවා කියන්නේ අනිත් අයව නිවනවා, අනිත් අයව ශක්තිමත් කරනවා, අනිත් අයගේ කුසගින්න නිවනවා. ඔබ මම තව කෙනෙක්ගේ දුක් ගින්දර නිවන්න පුළුවන් ව්‍යාකූල වෙච්ච, කැළඹිච්ච, බය වෙච්ච හදවත් සනසන්න පුළුවන් කෙනෙක්ද අහලා බලන්න. එහෙම නැත්නම් අන්න ස්වාමීන් වහන්සේ කියනවා මා තුල පළ නොදරන සියලු අතු කපා හරනු ලැබේ. වැඩක් නැහැ. වෙන භාෂාවකින් කියනවා මෙහි උද්‍යාන පාලකයන්ෝ මේ පොළොව අයිති දෙවියන් වහන්සේට. උන්වහන්සේ බලනවා පළදරීමක් නැත්නම් ඒ කියන්නේ ඔබත් මමත් අනිත් අයට බරක් වෙලා බයක් වෙලා අනිත් අයව තෙහෙට්ටු කරන අපිව දකින්න මිනිස්සුන්ට අපිව දැක්කම බයක් නම් ඇති වෙන්නේ. ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ ක්‍රිස්තියානියේ ජේසු හමුවීමේ ඒ මහා සෙනෙහස, ඒ මහා සහනය අපි දායාද කරන්නේ නැහැ. අපේ බිරිඳට, අපේ ස්වාමිපුරුෂ, අපේ දරුවන්ට, අපේ අම්මා තාත්තලා අපි ආදරය කරන අයට මහා බරක්, මහා මෙරක් වෙලා අපි පීඩාවක් වෙලාද ජේසුස් අපෙන් අහනවා. එහෙම අතු උන්වහන්සේ කියනවා කපා හරිනවා. ටිකක් දැඩි වචනයක්. පළදරීමක් නැතුව උන්වහන්සේ කියනවා මේ ලෝකේ ජීවත් වෙලා වැඩක් නැහැ. ඒතර පළදරනවා කියලා කියන්නේ දැන් මේ ලෝකේ භාෂාවෙන්, ද්‍රව්‍යාත්මක භාෂාවෙන් අපි කියනවා secularist view. ඒ කියන්නේ ද්‍රව්‍යාත්මක භාෂාවෙන් අපි විභාග පාස් වෙනවා, සල්ලි ගොඩාක් හම්බ කරනවා කියන එක නෙමෙයි. නේ ගොඩක් අය කියන එකක් තමයි අනේ ෆාදර් මේ රට වහයිද, ලොක්ඩවුන් කරයිද, අපි බඩගින්නේ මැරෙයි. අද දවසේ මම කීප දෙනෙක්ගෙම ගමේ මට මුණ ගැහිච්ච කීප දෙනෙක්ම ත්‍රිවිල් පදින සහෝදරයන් කීප දෙනෙක් මට කිව්ව දෙයක් තමයි ෆාදර් අපි ගොඩක් අය මැරෙයි බඩගින්නේ. හේතුව අපිට ගොඩ ගහ ගන්න සතියකට තියා දවස් 3කටවත් බඩු ගණන්ලා ගොඩ ගහ ගන්න මේ ආර්ථික ක්‍රමය තුල අපිට හැකියාවක් නැහැ. එතකොට ලොක්ඩවුන් වෙයිද? දැන් සමහර වෙලාවට
මධ්‍යම පාන්තික ඉහළ මධ්‍යම පාන්තිකයන්ට සතියකට දෙකකට මාසයකට බඩු එකතු කරගන්න පුළුවන්. ඒක ඒ පුද්ගලයාට අනු වරදක් නොවෙන්න පුළුවන්. නමුත් බහුතරයකට ලංකාවේ අපේ ජීවත් වෙන අපේ මේ ගම් නියංගම් වල මිනිස්සුන්ට එහෙම දවසේ දෛනිකව උපයන දෙයින් තමයි දවසේ එදිනෙදා භෝජනය සපයා ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ තත්වය ඇතුලේ ඔබ මම පළ දරනවද කියලා අහන්න අවශ්‍යයි. ඒතර තව කෙනෙකුට හයියක් මේ දවස්වල ඔබම කතා කරන වචන බලාපොරොත්තු දෙන වචන වෙනවද? එහෙම නැත්නම් අනේ දැක්කද අර ඉන්දියාවේ මිනිස්සු පිච්චෙන හැටි කියලා මිනිස්සුන්ව බය කරන්න. බලන්න අද කී දෙනෙක්ද නේද? දැන් මේක අපි වෙනම තේරුම් ගන්න අවශ්‍යයි. මේක පාලන තන්ත්‍රයට අවශ්‍ය විදිහට කාලයකට PCR වැඩි, කාලයකට PCR අඩුයි, කාලයකට රෝගීන් වැඩි, රෝගීන් අඩුයි. නමුත් ඇත්තටම වැදගත් වෙන්නේ රෝගීන් කී දෙනෙක් ඉන්නවද නැද්ද කියන එක නෙමෙයි. ඔබ මම පෞද්ගලිකව පරිස්සම් වෙන එක, සමාජ දුරස්තර භාවයේ තියන්න එක, ඒ වගේම ගන්න ඕන සෑම සෞඛ්‍යමය පියවරක්ම අරගෙන අපි එකිනෙකාට තියෙන ආදරය නිසා අපි පරිස්සම් වෙන එක, අනිත් අය පරිස්සම් කරන එක සහ ජීවිතය බලාපොරොත්තුව සහනය පළබරීමයි මේ මොහොතේ අවශ්‍ය ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ. ගෙවල් දුපුතුන් නැවතත් ගෙවල් ඇතුලේ කොටු වෙනවන පටන් ගන්නවා. පාසල් නතර වෙනවා, පන්ති නතර වෙනවා. එතකොට අපි ගෙවල් ඇතුලේ ගෙවන ජීවිතය ගොඩාක් අමාරුයි. අපි දැක්ක පහුගිය දවස්වල තිබ්බා අපේ සමහර වැඩසටහන් වල තරුණ තරුණියන්ගේ වැඩිහිටියන්ගේ සමහර අවස්ථාවල කොහොමද මේ අපි කරපු ක්‍රියාකාරකම් වල අපි දැක්කා සමහර කාන්තාවන් තරුණියන් ඒ ක්‍රියාකාරකම් වල සමහර වෙලාවට කවදාවත් නටන්න කැමති නැති ක්‍රියාශීලී නැති අය අවස්ථාවක් දුන්නම කොච්චර නටනවද දඟලනවද කියලා ඒකනේ ඇතුළේ අවුරුද්දක් දෙකක් තිබ්බ පීඩනය. දැන් මේ පීඩනේ නැවතත් එනවා විශේෂයෙන් අපේ ගෙවල් වල ඉන්න කාන්තාවන්ට, අපේ අම්මලාට, අපේ අක්කලාට. හේතුව ඔවුන් උදේ ඉඳන් හවස වෙනකම් කොහොමද කන්න දෙන්නේ, කොහොමද ගෙදර ස්වාම්පුරුෂයා දරුවන්ව ගෙදර අම්මා තාත්තව බලාගන්නේ කියන දේ කාන්තාවන් කල්පනා කරනවා. උයන්න පිහන්න. එතකොට ගෙවල් වල දරුවෝ ඉන්නකොට ගෙවල් අතු ගන්න ඕන, මොබ් කරන්න ඕන, සුද්ධ පවිත්‍ර කරන්න, ඇඳුම් හොදන්න ඕන. දැන් මේක ලොකු සටනක් වෙනවා. අනිත් පැත්තෙන් ආර්ථිකව සමහර වෙලාවට සමහර පවුල් වල තාත්තලා ඔය තීන දේ මොන හරි ගෙනත් දෙනවා. නමුත් අම්මා තමයි මේක කල්පනා කරන්නේ මේ සලසුම් සාගතව. ඒතර ගොඩක් අම්මලා භාර්යාවන් ගොඩක් පීඩාවට මානසික ආතතියටපත් වෙන කාලයක් නැවතත් උදා වෙන්නට පුළුවන්. ඒ නිසා තමයි අපේ ගෙවල් වල යාඥාව ශක්තිමත් කර ගැනීම අවශ්‍ය. උන්වහන්සේ මොකද්ද කියන්නේ? පළ නොදරන සියලු අතු කපා හරිනු ලැබේ. එතකොට ඔබ මම අනිත් ඇයට වදයක් වෙලා නම් හැම වෙලාවම චෝදනා නම් ගැරහුම් නම් මැසිවිලි නම් කියන්නේ එපා වෙලා නම් ඉන්නේ. ස්වාමීන් වහන්සේ කියනවා එහෙම ගමන් කරන්න බෑ. ඒවා උද්‍යාන පාලකයා ඉල කපලා දානවා. මොකද නමට මිදිවලට සම්බන්ධ වෙලා පළ දරන්නේ නැත්තම් ඒ මිදිවැලේ තියෙන පෝෂණය නිකන් නාස්ති වීමක්. ඒ නිසා එය කපලා දානවා. ඒ නිසා මේ තාත්තේ දුවේ පුතේ මේක හරි වැදගත්. අපිට හිතලා බලන්න මොකක්ද මේ කියන්නේ. එතකොට අපි අනිත් අයට බරක් වෙලා නම් ජීවත් වෙන්නේ අපිට දවසින් දවස කරදර වැඩි මිසක් අඩු වෙන්නේ නැහැ. අපේ චෝදනා නම් ගැරහුම් නම් බය නම් අඬාගත්ත ගමන් නම් ඉන්නේ ඒවවල එන්න වැඩි මිසක් අඩු වෙන්නේ නැහැ. මොකද ස්වාමින් වහන්සේම කියනවා පළ නොදරන සියලු අතු කපා හරිනවායි කියලා. ඊට පස්සේ කියනවා පළ දරන සියලු අතු වඩා පළ දරන පිණිස පාහිනසේක. දැන් මේ මොකද්ද මේ? අපි දන්නා කප්පාදු කරනවා කියලා. තේපැල වලට සම්බන්ධයි නම් ඔබ දැකලා තියෙනවා නම්. එහෙම නැත්නම් ඔය වැල් මිදිවැල් වල වැඩ කරන අය, මිදි වතු වල වැඩ කරන අය මිදි වැලට සම්බන්ධ මිදි අතු තියෙනවා නම් පළ දැරීම තියෙන ඒවා පාහිනවා කියලා කියන්නේ අතු මෙහෙම උල් පැහැ ඇති වෙන උල් හැඩ ඇති වෙන විදියට තාමත් මෝහත් පිහියකින් කපනවා. කැපුවම අපි දකිනවා නිකං අත්තක් කපලා විසි කරනවා වගේ නෙමෙයි, පාහිනවා කියන්නේ රිදෙනවා වැඩි. ඒක හරියට තමන්ගේ ශරීරයේ කොටසක් යම් කිසි විදියකට විස බීජ ඇතුල් වෙලා යම් කිසි විදියකට
අකර්මණ්‍යපත් තත්ත්වයටපත් වෙලා නම් ඒ කොටස හිතන්නකෝ ඇඟිල්ල කකුලක් තුවාල වෙලා ගොඩාක් ඒක බේර ගන්න බැරි තත්ත්වයටපත් වෙලා ඒ කකුල අයින් කරනවට වඩා අමාරුයි. ඒක සම්පූර්ණ සත්කමක් කරලා ඒක ඒ මුළු තුවාලෙම සුවපත් කරන්න ක්‍රියාත්මක වෙන එක අමාරුයි. යමක් කපලා දාලා අයින් කරන එක ලේසි. අපේ සම්බන්ධකනුත් එහෙමයි. අපේ ජීවිතේ අපිට තියෙන සමහර මතකෙනුත් එහෙම අපිට පුළුවන් නම් සම්පූර්ණයෙන්ම අමතක කරලා දාන්න ලේසි. කපලා දාලා අමතක කරලා ඔයා මගේ නෙමෙයි ඊට පස්සේ මට ඕනෙම නැහැ කියන ලේසි මේ සමාජයේ එහෙම ඕන තරම් කරනවා. නමුත් බැඳීම් එක ගමන් කරන එක අමාරුයි. ඒකයි ස්වාමීන් වහන්සේ කියන්නේ ඵල දරන අතුරු වඩා ඵල දරන පිණිස පාහිනසේක අපිව එහාට මෙහාට කැපුම් පහරවල් වලට ලක් වෙනවා. ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ. ඇත්තටම ප්‍රේම කරනවා කියලා කියන්නේ ජීවිතේ අපි ආදරේ ගැඹුරට යනවා කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මේ පාහින මේ කප්පාදු අත්දැකීම් හරහා යන්න සිද්ධ වෙනවා. රිදෙනවා. සමහර වෙලාවට ඒ අතහැරීම් මේ දුක් පීඩා එක්ක දිගටම ගමන් කරන්න සිද්ධ වෙනවා. ගොඩක් වෙලාවට ජීවිතේ අමතක කරලා අතහරින්න තියෙන පහසු තැන් වෙනුවට නෑ මම දරාගෙන ගමන් කරනවා කියලා කියන තැන් වලට ජීවිතේ හිත හදා ගන්න වෙනවා. දැන් එතනට ස්වාමීන් වහන්සේ බොහොමාව ගොඩනගනවා. ඒ නිසා ඒක වෙන්නේ කොහොමද? අපිව කප්පාදු කරන්නේ පාහින්නේ කොහොමද? අපේම ස්වාම පුරුෂයා බිරිඳගේ සම්බන්ධකම් ඇතුලේ, අම්මා තාත්තා දරුවන්ගේ සම්බන්ධකම් ඇතුලේ, සහෝදර සහෝදරයන්ගේ සම්බන්ධකම් ඇතුලේ, මගේ අසල්වැසියෝ එක්ක, මගේ යාළුවොත් එක්ක, මගේ ගමේ පරිසරයේ මීසමේ සංඝයේ අයත් එක්ක තියෙන සම්බන්ධකම් ඇතුලේ තමයි අපිව පාහින්නේ. ඒ කියන්නේ අපිව රිද්දන තැන් එනවා. අපි විශ්වාස කරනවා ඒ විශ්වාසයන් බිඳින තැන් එනවා. සම්පූර්ණයෙන්ම අපි බලාපොරොත්තු තියන් ඉන්න අය වෙනස් වෙන තැන් එනවා. මේක තමයි ඇත්ත. ඒ තැන්වලදී අපිව පාහිනවා, අපිව රිදෙනවා, අපිව රිද්දනවා, අපිව නිර්වත් වෙනවා. හැබැයි ස්වාමින් වහන්සේ කියනවා මම වඩා පළදරන පිණිස එහෙම කරනවා. අම්මේ තාත්තේ දුවේ පුතේ නිසා දකින්න මේක. ජේසුගේ ඇස් දෙකෙන් දකින්න. අපේ සම්බන්ධකම් ඇතුලේ මිනිස් බැඳීම් ඇතුලේ ගොඩාක් දුක් විඳිනවා. සමහර වෙලාවට අපි හිතනවා නෑ මේ මට නම් ඕනෙම නෑ කියලා. සමහර වෙලාවට අපි කේන්ති වෙලා තරහ වෙලා විරසක වෙන්න තීරණය කරනවා. නමුත් ඊට වඩා gedara ඉන්න අය, අපිත් එක්ක බැඳීම් තුල ඉන්න අයගේ සම්බන්ධකම් ඇතුලේ තමයි ඔබේ මගේ අතුලාන්තයේ පෞරුෂය උන්වහන්සේ ගොඩනගන්න ශක්තිමත් කරන්නේ රිදවීම ඇතුලේ. ඊට පස්සේ කියනවා මා ඔබට වදාළ දහම කරුණ කොටගෙන ඔබ දැනටම පිරිසිදුය. මොකද දහම මම ඔබව පළදරන්නේ නැති අතු කපා හරිනවා, පළදරන අතු වඩා පළදරන්න පාහිනවා. අන්න ධර්මය. ධර්මය කියන්නේ ඒ නිසා මැජික් එකක් නිකම් 아무තු විශ්මයක් විතරක් නෙමෙයි. ජීවිතයක්. ජීවිත ක්‍රමය ඇතුලේ පළදරන ජීවිත තව තවත් රිදවීම් කැපුම් පහරවල් මැදින් ගමන් කරනවා. අන්න ජේසුගේ ධර්මය ගොඩනගන්නේ අභියෝග කරන්නේ ජීවිත ප්‍රශ්න අරගල ඇතුළෙමයි. මා තුල සිටින්න, මම ඔබ තුල සිටිමි. අත්ත මිදි වලට යාවි නැත්නම් වෙන්ව පළදරන්නට ඊට නොහැකිසේ ඔබ මාහා ඒකාපද්ද නොවන්නාහු නම් පළදරීමට ඔබට නොහැකිය. අත්ත ඒ කියන්නේ අපි මිදි වලට සම්බන්ධ නැත්නම් උන්වහන්සේ කියනවා ඒකාබද්ධ වෙලා නැත්නම් පළදරීමට ඔබට නොහැකිය. පෞගේ දවස්වල අපේ ආදරණීය සහෝදරයෙක් තාත්තා කෙනෙක් ස්වර්ගස්ත වුණා. යේසුගේ තුරුලට ගියා. අපි ආදරයෙන් කියන්නේ අලහකෝන් තාත්තා කියලා. දේශප්‍රිය අලහකෝන්. ඔහු ඊටමත් ප්‍රබල යේසුගේ ආදරණීය ශ්‍රාවකයෙක් විදිහට මම අඳුරගෙන තිබ්බේ. අඳුරගෙන අවුරුදු ගාණක් ආශ්‍රය කරලා තිබ්බේ. ඔහු කලක අවුරුදු 12ක් විතර කාලයක් ඔහු සහ ඔහුගේ බිරිඳ ගොවිතැන් කටයුතු වලට යොමු වෙනවා. කාබනීක පෝර වෙනුවට ස්වභාවික ක්‍රම හොයාගෙන කොහොමද පරිසරය ස්වභාව ධර්මය ඵලදාව රස කරන්න කියලා ගොවිතැන් කරමින් ඔහු ඒ පවුල අලහකොන් තාත්තා ෆ්‍රැන්සිස් කම්මන් අවුරුදු ගාණක් නිහඬ ජීවිත ඵලදැරීමකට ඇතුල් වුණා. ඔහුගේ ජීවිතේ පසු කාලීනව
ඔහුට ආපු විවිධ හෘදයාබාධයන් නිසා ඔහු රෝගී වෙනවා. නමුත් මිට අවුරුදු 6කට 7කට ඉස්සෙල්ලා වුණත් අවස්ථා කීපයක අපි ඉන්න ප්‍රදේශයන් වල අපි විවිධ වැඩමුළු ලෑස්ති කරනකොට ගොවිතැන සම්බන්ධයෙන් මේ පොදු නිවහන ආරක්ෂා කරගන්න සුභාධර්මය වෙනුවෙන් වැඩ කටයුතු කරද්දී ඒ හැම තැනකම ඔහුට ඇවිදින්න අමාරුයි හේතුව යම් කිසි විදියකට අංශභාග රෝගය ඔහුට වැළඳිලා තිබ්බා. නමුත් ඒ හැම අවස්ථාවකම ඔහු බිරිඳෙක් ආවා. ඔහුගේ අත්දැකීම් බෙදා ගන්න හේතුව අවුරුදු ගණනාවක් අත්දැකීම් ගොඩාක් ඔහු බෙදාගත්තා. අංශභාග රෝගය තියෙද්දි වෛද්‍යවරු කියන කොටත් වැඩි ඇවිදින්න එපා කියලා ඔහු නොනවතී වැඩ කළා. ඔහු තුල තිබ්බා ජේසු එක්ක මහ පුදුමාකාර බැඳීමක්. හැබැයි ඒක මහා කෑකෝ ගහලා ලෝකයට පේන්න කරන දෙයකට වඩා ඇතුළේ ගැඹුරු බැඳීමක් මේ තාත්තා තුල තිබ්බා. ගොඩක් අවස්ථාවල ඔහුගේම අත්දැකීම් එකතු කරලා පැවැත්මේ දහම කියලා පොතක් ලියනවා. පැවැත්මේ දහම. මේ පොතේ ඔහු අඩංගු කරනවා කොහොමද අපි ගස්වල් එක්ක කතාබස් කරලා ඵල හටගන්නේ නැතිකොට ගහේ ගස්ලබු ගෙඩි නැත්නම් එහෙම නැත්නම් අපි එළවලු එහෙම නැත්නම් පළතුරු තල වර්ගත් කොහොමද මේ පරිසරය අපි අහක දාන ස්වභාවික කුණු කොම්පෝස් පොහොර කරගෙන කොහොමද විවිධාකාර ක්‍රමවලින් අපේ පරිසරය අර්ථ ගන්වන්නේ කියලා ඒ පොත තුලින් ඔහු ප්‍රායෝගිකව අත්දැකීමෙන් ගත්ත දේවල්. ඔහු ගොඩාක් වෙලාට කිව්ව දෙයක් තමයි පුතේ මම දෙවියන් වහන්සේ එක්ක කරන ලොකුම පූජාව තමයි මම වත්තේ ගොවිතැන් කටයුතු එක්ක වැඩ කරන එක. ඒතකොට කෘමිනාශක පාවිච්චි නොකර කොහොමද මේ කෘමියන්ව නැති කරන්න, කෘමියන්ව අහක් කරන්න මේ පැවැත්මේ දහම කියන පොතේ හැම දෙයක්ම ලියවෙනවා. හරිම අලංකාරයි. පුළුවන් නම් හොයාගෙන කියවන්න. මේ තාත්තා පසුගිය දවසක නැවතත් දැඩි හෘදයාබාධයකට ලක් වෙනවා. ඒ ඇති වෙන වෙලාවේ ඒ අම්මයි පුතයි දේශක මට කියනවා පසුගිය දිනක පාන්දර හෘදයාබාධය වැඩි වෙන තැනේ මරණයට කොහොමද මුහුණ දුන්නේ කියලා මේ ආදරණීය මිනිසා තමන්ගේ බිරිඳව හයියෙන් හදවතට ලං කරගෙන අත දාලා පපුවට ලං කරගෙන ජීවනය කියලා මේ තාත්තා අවසාන මොහොතේ කියනවා. ඊටමත් ලুকু අතුලාන්ත ශක්තියකින් පුතාට එන්න කියනවා, පුතාගේ බිරිඳට එන්න කියනවා, ලං කරගෙන කියනවා ගීතිකා ගායනා කරන්න කියලා. ඒ ගීතිකා ගායනා කරන මොහොතේ තමයි ඔහු කියනවා මම මේ ගමන යනවා. මම මේ ගමන යනවා. හැබැයි ඔබ මගේ ජීවනය බිරිඳට කියනවා. ඔබ දිගටම මේ ගමන දිගටම යන්න අවශ්‍යයි. මම සමුගන්නයි යන්නේ. මේ අතුලාන්තය ඉදිරිපත් කරනවා මහා බය වෙලා කෑ ගහලා ජීවත් වෙලා අතහර ගන්න බැරි ජීවිතයකට වඩා ආදරණීය ජේසු තුල ජීවත් වෙච්ච මිනිස්සු මරණයට මුහුණ දෙන්නේ මහා නිර්භීත විදියට. මේ අම්මා කියනකොට මට දැනෙනවා මේ තාත්තා තුල තිබ්බ ගැඹුර. ඔහු මම දැක්කේ ගොඩාක් නිහඬ පුද්ගලයෙක්. ලොකු දේශන දෙන්නේ නැහැ. ගොඩාක් කතා කරන්නේ නැහැ. ගොඩාක් යාඥාවල් කරන්නේ නැහැ පේන්න. නමුත් ඔහුගේ අතුලාන්තයේ මහ ගැඹුරක් තිබ්බ. මරණයේදී ඔහු බොහොම නිශ්චලයි. උපේක්ෂා සහගතයි. ඔහු ස්පිතාලයට ගෙනියනවා. ඒ උදෑසන ඔහු නික්ම යනවා. ලොකු ඇදහිල්ලකින් ලොකු අතුලාන්ත නිශ්චල භාවයකින්. ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ ඒකයි ස්වාමින් වහන්සේ කියන්නේ. ඒකාබද්ධ නොවන්නාහු නම් ඵල දැරීමට ඔබට නොහැකිය. අපි ජීවිතේ පුංචි ලෙඩක් ඔන්න හැම තැනම දැන් මේ වසංගත කියලා ආරංචි වුණාම අපි දැන් බාගෙට මැරිලා නම් ජීවත් වෙන්නේ. අපි මහා මරණ බියකින් නම් ජීවත් වෙන්නේ. ඒ කියන්නේ අපි ගොඩාක් මේ ද්‍රව්‍යයට මේ ජීවිතයන් වලට අපි ඕනාවට වඩා අබ්බැහි වෙලා නෑ. අම්මේ තාත්තේ දුවේ පුතේ ස්වාමීන් වහන්සේ කියනවා මම තුල ජීවත් වෙන්න. ඔබ තුල මම ඉන්නවා. මම තුල ඔබ ඉන්නවා. ඒ නිසා බය වෙන්න එපා. ඔබ කොච්චර කොහේ මොන ප්‍රශ්න වලට මොන දුන්නත් මිදිවලට සම්බන්ධ නම් කලබල වෙන්න එපා. හැබැයි බද්ධ වෙලා ඉන්න. ඔබට මගෙන් වෙලා වෙන් වෙලා ඵල දරන්න බෑ. ඵල දරන්නක් තියෙන්නේ මන් තුල විතරයි. හැබැයි මගෙන් වෙන් වෙලා නම් ඔබට පවතින්න බෑ. අද අම්මේ තාත්තේ දුවේ පුතේ මේක තේරුම් ගන්න. මේක ඇවිල්ලා
අපි කරන කටපාඩම් කරගත්ත යාඥාවක් අද කරන්න බැරි වුණා. ඒක තමයි මේ ප්‍රශ්නේ ඇති වුණේ කියන දෙයට වඩා වෙනස් දෙයක්. අතුලාන්තේ ජේසු එක්ක තියෙන ගැඹුරු බැඳීමක්. ඊට පස්සේ කියනවා මිදිවැල මමය ඔබ අතුය. යමෙක් මා තුල සිටින්නේද මම ඔහු තුල සිටින්ද ඒ තැනැත්තේ බොහෝ ඵල දරයි. ඒ කියන්නේ වැඩියෙන් ජේසුට සම්බන්ධයි කියන්නේ වැඩියෙන් ක්‍රිස්තියානි අත්දැකීම තුළ ගැඹුරට ගිහිල්ලා කියන්නේ වැඩියෙන් ඵල දරනවා. ඒ කියන්නේ මොනවද? අනිත් අයට පේන දේවල් කරනවා කියන එක නෙමෙයි. අනිත් අයව සමසනවා, අනිත් අයගෙන් ජීවත් වෙනවා, අනිත් අයගේ දුක දුරු කරනවා, අනිත් අයව ගොඩනගනවා. අම්මේ තාත්තේ දුවේ පුතේ. ඒතකොට තමන් පුෂ්ටිමත් වෙලා තමන් කොමාරි ඉහළට ගිහිල්ලා මට කොමාරි මේ සතියට අවශ්‍ය දේවල් මටයි මගේ පරොටයි ගොඩ ගහ ගන්නවා කියන එකට වඩා සැබෑ ඵල දරන ක්‍රිස්තියානිය තුල ජේසු අත්දකින්න මිනිස්සු අනිත් අය වෙනුවෙන් ජීවත් වෙනවා. ඒක නිකන් මේ අර ඔක්කොන්ටම පේන්න සහනාදාර දීමක් නෙමෙයි. ඵල දරනවයි කියලා කියන්නේ මිදිවැලේ ඵල අනිත් අයටයි. ඔබ මම ජීවත් වෙන්නකොට අනිත් අයට දැනනවා. ගෙදර වැඩ කරන අයට, ගෙදර ඉන්න අයට, ස්වාමි පුරුෂයන්ට, බිරිඳට, දරුවන්ට, අම්මා තාත්තට, තමන් ආදරය කරන අයට, තමන්ගේ වැඩපොළේ ඉන්න අයට, ගමේ අයට ඔබ මහා සහනයක්, ඔබ මහා ශක්තියක්. එහෙමනම් ඒ කියන්නේ ඔබ ජේසුස් එක්ක හරියට සම්බන්ධ වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ඔබම බය වෙලා, කඩිලා, බිඳිලා, අතුලාන්තයට ගිහිල්ලා හිර වෙලා නම් ඉන්නේ. ඒ කියන්නේ අපි නමින් ක්‍රිස්තියානි වුණාට ජේසුස් එක්ක තාම හරියට බද්ධ වීමක් නෑ. අද ගොඩක් මිනිස්සු ඉන්නවා උගත් බොහෝම ආගමිකයි. හැබැයි ප්‍රාණ බයයි. අසනීපයට මේ රෝගයට බයයි. පහුගිය දවස්වල ගොඩක් වෙලාවට විදේශීය සෞඛ්‍ය සංවිධාන වලින් කිව්ව දෙයක් තමයි මේකට බය වෙලා හරියන්නේ නැහැ. ඒ නිසා උදේ ඉඳන් හවස වෙනකම් ප්‍රවෘත්ති ගැන හිතලා වැඩක් නැහැ. දවසට ටිකක් බැලුවට කමක් නැහැ. හැබැයි ගෙවල් වල තමන් ඉන්න පරිසරයේ ජුවලිතව සංගීතය අහන්න, හොඳ පොතක් පතක් කියවන්න, හොඳ චිත්‍රපටියක් පුරවන්න නම් ගෙදර ආයෙ එකතු වෙලා බලන්න, සතුටින් ඉන්න, සතුට අනිත් හැට ගෙනියන්න. තේරෙනවා නම් මගේ තව ගමේ අසල්වැසි පවුලක් ඉන්නවා මේගොල්ලන්ට අමාරුයි කෝ ජීවත් වෙන්න අපි ඒ ගැන පොඩ්ඩක් බලමු. ගෙදරත් එක්ක එකතුලා කතා කරන්න. හරි අපිට කරන්න පුළුවන් විදිහට අපි යමක් කරනවා. මෙන්න මේ ඵලදරීමයි ජේසුස් අද අපිට කතා කරන්නේ. යම් තැනැත්තෙක් මා තුල නොසිටින්නේ නම් ඔහු අත්තක් මෙන් පිටත දමනු ලැබේ. ලැබ වියලියයි වියලි අතු එක්රස් කොට ගින්නට දමනු ලැබේ. ඒවා දැවි යන්නේය. ඔබ මා තුල සිටින්නාහු නම් මාගේ වචන ඔබ තුල පවතී නම් ඔබ කැමති දෙයක් අයදින්න එවිට ඔබට දෙනු ලැබේ. මාගේ පියාණන් වහන්සේ මහිමයට පනු ලබන්නේ ඔබ බොහෝසේ ඵල දරමින් මාගේ ශ්‍රාවකයන් වීමෙන්ය. නැසෙ කියනවා ඔබ මා තුල නම් ඒක මට සම්බන්ධ වෙලා නම් ඉන්න ජීවිතේ යාඥා ජීවිතය ඇතුලේ හොඳ කියවීමක් හොඳ රසවින්දනයක් හොඳ බැඳීම් ඇතුලේ ඔබ ජේසුස් එක්ක සම්බන්ධ වෙලා නම් ජේසුස්ක සම්බන්ධ වෙනවා කියන්නේ බිරිඳ එක්ක හරියට බැඳෙනවා කියන එක. ස්වාම පුරුෂයෙක් අවංකව බැඳෙනවා කියන එක. අම්මා තාත්තා එක්ක විවෘතව ඉන්නවා කියන එක. සහෝදර සහෝදරන් එක්ක සංවේදී කියන එක. මේ රටේ ප්‍රශ්නත් එක්ක මේ සමාජයේ ප්‍රශ්නත් එක්ක මේ පරිසරයේ ප්‍රශ්නත් එක්ක ඇතුළෙන්ම ජීවත් වෙනවා කියන එක තමයි ජේසුස් එක්ක සම්බන්ධයි කියලා කියන්නේ. හේතුව අපි දකිනවා මේ මිදිවලට සම්බන්ධ තවත් අතු ගොඩාක් තියෙනවා. මේ අතු අතර තරංගයක් නැහැ. ඵලදැරීමක් තියෙන. හැබැයි ඵලදැරීමක් නැති අතු කපලා ගින්නට දානවා කියලා ස්වාමින් වහන්සේ කියනවා. ආදර අම්මේ තාත්තේ දුවේ පුතේ එහෙනම් කල්පනා කරන්නට ඕන මම කොහොමද අනිත් අයට වඩා ඉදිරියෙන් ඉන්නේ කියන එකට වඩා මම කොහොමද තව කෙනෙක්ව පෝෂණය කරන්නේ ශක්තියක් වෙන්නේ ධෛර්යයක් වෙන්නේ කියන එක. හැබැයි උන්වහන්සේ කියනවා ඔබ මා තුල නම් මම ඔබ තුල නම් ඔබ කැමති දෙයක් අයදින්න ඔබට දෙනු ලැබේ කියලා. දෙවෙනි කියවීමේ අපිට හමු වෙන්නේ 1 ජොාම් 3:24 වෙනි වගන්තියේ කියන 1 ජොාම් 3:24 කියනවා. උන්වහන්සේද ඔහු තුල වැඩවසනසේක. උන්වහන්සේ අප තුල වැඩවසන බව උන්වහන්සේ අප තුල වැඩවසන බව අප දන්නේ උන්වහන්සේ අපට දුන් ශුද්ධාත්මයාණන් කරුණ කොටගෙනය. ඒතර ශුද්ධාත්මයාණන් කරුණ කොටගෙන තමයි ජේසු අපි තුල ඉන්නවා කියලා සහතිකයක් තියෙන. ඒතර කැමති දෙයක් ඉල්ලන්න කියන්නේ ශුද්ධාත්මයාණන්ව හොයන්න මම හොයන්න අවශ්‍යයි. මේ කාලේ වැඩියෙන් ආදරණීය අම්මේ තාත්තේ පහුගිය දවස්වල අපේ අම්මා කෙනෙක් දරුවෝ 4 දෙනෙක් 4 වෙනියා ලැබෙන්න ඉන්නවා. වෛද්‍යවරු කිව්වා මේ දරුවා ඔබට තියෙන මන්ද පෝෂණ තත්වය නිසා ඉපදෙන්න සුදුසු නෑ. ඔබේ මැරෙනවා අම්මට කිව්වා දරුවා ප්‍රසූත කරන්න ගියොත් නැත්නම් දරුවා විකෘති විදියට තමයි
ශරීරේ පිහිටලා තියෙන්නේ එහෙම නැත්නම් ගැබ්ගෙන තියෙන්නේ අස්සම් කරන්න ඉක්මනින්ම මේ දරුවව නැති කරන්න කියලා කෘතිම ගබ්සාවක් කරලා මේ අම්මා කිව්වා නෑ මට අස්සම් කරන්න බෑ. මේ අම්මට ඊට පස්සේ කොරෝනා හැදෙනවා. මේ අම්මාව ඊට පස්සේ ගෙනියනවා මේ අපේ ගමේ ඉඳලා ඈතේ පිට රෝහලකට. මේ අම්මා තනියම දෙමළ භාෂාව කතා කරන අම්මා කෙනෙක්. අනිත් ඔක්කොම මේ පැත්තේ ඉන්නේ සිංහලයේ ගෙනිච්ච ඉස්පිරිතාලේ. මේ අම්මා මහා වේදනාවක දුක් ගින්නක Tamanට නර්ස්ලා කියනවා හෙදී වෛද්‍යවරු කියනවා ඔබට තියෙන්නේ මන්ද පෝෂිත තත්වයක්. ඒ නිසා පළතුරු හොඳට කන්න ගෙන්නගෙන කියලා මේ අම්මට කියන්න කෙනෙක් නැහැ. ගමේ මිනිස්සුන්ට යන්න තේරෙන්නෙත් නැහැ. මේ ඈත ගම්වල ඉඳලා ඇය ගෙනිච්ච ඉස්පිරිතාලේ දරු ප්‍රසූතියක් කුසේ කියනවා දොස්තරලා ඔය අස්සම් කරන්න. හේතුව දැන් මේ කොරෝනා හැදුනාට පස්සේ තවත් ඔබේ ගැබට දරු ගැබට බලපායි. මේ අම්මා කියනවා නෑ මට එකක් විශ්වාසයි. උන්වහන්සේ දැනගෙන නම් හතරවෙනි දරුවත් කුසටයි මම අස්සම් කරන්නේ නෑ. මම මැරුණත් දරුවා නැති කරන්නේ නෑ කියලා. දොස්තරලා අවසානයේ අතාරින ඕන දෙයක් කරගන්න කියලා. මීට සති දෙකකට ඉස්සෙල්ලා දරු ප්‍රසූතිය සිද්ධ වෙනවා. දරුවන් නිරෝගී දරුවෙක් විදියට ඉපදෙනවා. මේ අම්මත් නිරෝගීව ගෙදර එනවා. දොස්තරලාට හිතා ගන්න බෑ. මොකද වෙන්නේ මේ අම්මා වෛද්‍යවරු කිව්ව දේවල් අහලා දරුවව නැති කරන්න අස්සම් කරන අද දරුවා නැති වෙලා මරලා දාලා. අද අම්මේ තාත්තේ දුවේ පුතේ ඇගේ විශ්වාසය බොහෝ දෙනෙක් ඇයට කිව්වා වෛද්‍යවරු කියනවා නම් අස්සම් කරන්න කියලා. නමුත් ඇය විශ්වාසෙ කියන්නේ මට බෑ මගේ කුසට එන හතරවෙනි දරුවව නැති කරන්න. හේතුව ඒක දෙවියන් වහන්සේ දැනගෙනයි ආවේ. මට ඕන දෙයක් වෙච්ච දෙයක් මම ලෑස්ති මරණයට මුහුණ දෙන්න කියලා මේ අම්මා තීරණය කෙටියා. අන්න පළදරන අම්මා කෙනෙක්. අන්න අපේ ජීවිතවල පළදරින් තියනවා කියලා කියන්නේ ඒ වගකීම ඒ අවදානම ගන්න ලෑස්ති ආදරණීය අම්මේ තාත්තේ දීපත අපි කියමු ස්වාමින් වහන්සේට. ඒ නිසා ඒ බලයයි ස්වාමින් වහන්සේ ඔබට මට දෙන්නේ. ජීවිතේ ප්‍රශ්න ඉදිරියේ බය නැතුව ඉන්නේ නිසා මේ තියෙන වසංගත රෝග ප්‍රශ්න අරගල වලට බය වෙලා කලම්බිලා මානසිකව වැටෙන්න අවශ්‍යතාවයක් නැහැ. උන්වහන්සේ ඔබට මට කතා කරන්නේ පළවෙනි කීමේ ක්‍රියාපදේ 9 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි වගන්තියේ කියනවා දේව ගෞරවෙහිද ශුද්ධාත්ම වරප්‍රසාදයේද පවතිමින් වැඩි වර්ධනය වූවාය. කවුද? මුල් ක්‍රිස්තියානි සභාව. මුල් ක්‍රිස්තියානි සභාව සාවුල්ගේ ජීවිත වෙනසත් එක්ක තව තවත් ප්‍රබල වෙනවා. ජීවිත පෙරලියත් එක්ක ශුද්ධාත්ම අනුභවයෙන් පිරෙනවා. හැබැයි සාවුල් පාවුලු වීමේ ඒ මහා ජීවිතේ රිදෙන අත්දැකීම් හරහා ගමන් කරමින් ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ. ඒ නිසා ඔබේ මගේ ජීවිතේ සාවුල් පාවුල් වෙන්නේ ඔබේ මගේ ජීවිතේ පරිවර්තනයක් වෙන්නේ මෙවැනි අරුබුද කාලයන් තුල මෙවැනි භයානක වේදනාත්මක කඩාවැටෙන තැන්වල වැඩි වැඩියෙන් ජේසුව අත්දකින්න අපි අවදි වෙමු. යාඥා ජීවිතයේ දෙවියන් වහන්සේගේ වචනය දිනපතා කියවීමෙන් පරිසරයේ සමාජීය ප්‍රශ්න වලට වැඩි වැඩියෙන් අවධානය දීමෙන් සතුටෙන් ප්‍රීතියෙන් දීමෙන් එකිනෙකාව උසස් කිරීමෙන් ශක්තිමත් කිරීමෙන් ජේසු තුල උන්වහන්සේ මා තුලයි මම උන්වහන්සේ තුලයි කියන මේ ගැඹුරු බැඳීම ඇතුලේ කිසි දෙයකට බෑ ඔබව මාව පීඩාවටපත් කරන්න බයටපත් කරන්න විනාශයටපත් කරන්න. අපි ඒ නිසා කියමු ඔව් ජේසුනි ඒ ගැඹුරු ආදරය අපිව නිදහස් කරනවා ගලවනවා පවිත්‍ර කරනවා. ඔබ වහන්සේ උත්තාන ස්වාමින් වහන්සේ. ඒ නිසා ඒ බලයයි ඔබ වහන්සේ අපිට දීලා තියෙන්නේ. ඒ තුල ජේසුනි අපිට ඔබ වහන්සේ ශක්තිය දෙනවා මේ සියලු පරිසරයේ අපි අවට තියෙන සියලු කැළඹීම් අභිබවා ජය ගන්න. ජීවමාන ජේසුනි ඵල දරන්න නොනවති. ගින්නට බය නොවි, හිරු එළියට බය නොවි, නොනවති ඵල දරන ගසක් වෙන්න ඔබ වහන්සේ තුලම බද්ධව පවතමින් ස්වාමිනී එකිනෙකාව නිදහස් කරන පෝෂණය කරන ජීවත් කරන ජීවිත වෙන අපව ප්‍රබල කළ මැනව. පිතා පුත්‍රය ස්පිරිතු සාන්තු නම් ත්‍රිත්වයක දෙවියොත්තමයන් වහන්සේට ස්තෝත්‍ර වේවා. ආදි වාක්මෙන් දනු නිතිපතත් අනන්ත කාලයක් වේවා. මක්නිසාද රාජ්‍යද බලයද මහිමයද සදාටම ඔබ වහන්සේගේය. ආමෙන්. සියලු දෙනාටම ජේසු පිහිටයි.